පදනම් පාඨමාලාවේ පූර්ණ සංඛ්‍යා පිළිබඳ වන පළවන කොටස යටතේ තියෙන තුන්වන පාඩම තමයි වචන වලින් දීලා තියෙන සංඛ්‍යා ඉලක්කම් වලින් ලිවීම. මේ පාඩමේ දැනුම අවස්ථාවේ තියෙන නිබන්ධනය මගින් ඒ සඳහා වන ප්‍රවේශය අපි ලබා ගත්තා. මෙම නිබන්ධනය මගින් අපි බලාපොරොත්තු වෙන්නේ දුවල පුතාලගේ දැනුම සම්තෘප්ත අවස්ථාවකට ගෙන එන්න අරමුණු දෙකක් අරබය. මොනවද අරමුණු දෙක? කිසියම් ක්‍රියාකාරකමක් කරනකොට ඒකේ වැරද්දක් සිදු වෙන්න බෑ. ඊට අමතරව ක්‍රියාකාරකම කිරීම ලොකු උත්සාහයකින් කරන්න ඕනෙත් නැහැ. ඒක ඉබේම වගේ වෙන ආකාරයට දුවල පුතාලගේ දැනුම සහ හැකියාව වර්ධනය වෙලා තියෙන්න ඕන. ඕනෑම සංඛ්‍යාවක් ඉලක්කම් වලින් ලියන ශෛලිය අපි එක උදාහරණයකින් ඉගෙන ගමු. බලන්න මේක. මේක කරන්න තියෙන්නේ. සම්පූර්ණ සංඛ්‍යාව එකපාරට කියවන්න යන්න එපා. මුලින් කියවන්න පළවෙනි පාලම වෙනකම්. එතන තියෙන්නේ බිලියන් කියන එක. ඒ බිලියන් වලට ඉස්සෙල්ලා මොකද්ද තියෙන සංඛ්‍යාව? 6. මුලින් 6 ලියලා ඉමු. ඊට පස්සේ යනවා ඊළඟ පාලමට. බලන්න මිලියන් කියලා තියෙනවා. මිලියන් වල තියෙන්නේ 23. එතකොට පළවෙනි පාලමට පස්සේ එන සෑම පාලමකදීම මේ සංඛ්‍යාව ඉලක්කම් 3කින් ලියන්න ඕන. කියන්නේ 23 කියන එක ඉලක්කම් 3කින් ලිව්වොත් 0 2 3. කිසියම් සංඛ්‍යාවක මුලට බිඳුවක් තිබුණාට ඒ සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. වෙනත් ආකාරයකින් කියනවා නම් ඉලක්කම් 3ක සංඛ්‍යාවක් කියලා කියන්නේ පළවෙනි ඉලක්කමේ තියෙන hundreds, දෙවෙනි ඉලක්කමේ තියෙන tens, තුන්වෙනි ඉලක්කමේ තියෙන්නේ unit values. ඒ කියන්නේ 100 ඒවා 10 ඒවා සහ ඒකක අගයන්. ඒතර 23 කියලා කිව්වම 100 ඒවා නැහැ. ඒකට බිඳුවක් දානවා. 20 කියලා කිව්වම 10 ඒවා 2යි, ඒකක අගය 3යි. ඒ ආකාරයෙන්. ඊට පස්සේ යන්න ඊළඟ පාලමට. ඒ පාලමට අදාළ වෙන සංඛ්‍යාව 5. ඒතර මේ 5 කියන එක ඉලක්කම් 3ෙන් දුන්නොත් ඒක 005 වෙනවා. එහෙම නැත්නම් hundreds නැහැ 0, tens නැහැ 0, unit values වලට 5 දෙනවා. අවසාන ඉලක්කම් 3 302. එතකොට 302 කියන්නේ 302. මේ ආකාරයෙන් මේ සංඛ්‍යාව ඉලක්කම් වලින් ලියන්න පුළුවන්. මම තව වෙනසක් කරොත් හිතන්න මෙතන මේ 5000 කියන එක මෙතන මේ 5000 කියන එක දුන්නේ නැහැ කියලා හිතන්න. 5000 කියලා කොටසක් මේ සංඛ්‍යාවේ නැහැ. ඒතර කිසියම් පාලමක් සංඛ්‍යාවක නැති වුණත් ඒ පාලමේ ස්ථානය අපි දෙන්න ඕන බිංදු 3කින්. බිංදු 3කින් අපි මේ පාලමේ ස්ථානය දෙන්න ඕන. ඒක තමයි අවසාන උපදේශය. දුවල පුතාලා දන්නවා මේ නිබන්ධනයේ තියෙන්නේ ඇප්ලිකේෂන් ලෙවල් එකේ. එහෙම නිබන්ධනයක තියෙන ක්‍රියාකාරකම දුවල පුතාලා තමයි මුලින් කරන්නේ. ඊට පස්සේ තමයි මම පොඩි උදව්වක් කරන්නේ. දුවල පුතාලගේ මුද්‍රිත පිටපතේ තියෙන සංඛ්‍යාව, වචනයෙන් තියෙන සංඛ්‍යාව දුවල පුතාලගේ ස්ක්‍රීන් එකේ පෙනෙයි. එහෙම පෙනුනට පස්සේ තප්පර 10ක් ඇතුළත ඒක ඉලක්කම් වලින් ලියන්න ඕන. ඒ කාලය මදි නම් දුවල පුතාලට වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා තව පොඩි කාලයක් ගන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යාව ලියන්න ඉලක්කම් වලින් තප්පර 10ක් ඇතුළත ලියන්න නැති කියලා හිතනවා. බලන්න. එකම පාලමේ මෙතන තියෙන 1000 කියන එක. ඒ 1000 කියන එකට අදාළ වෙන සංඛ්‍යාව 265. ඒ කියන්නේ 265. පාලමට පස්සේ තියෙන්නේ 562. ඒ කියන්නේ ඒක ඉලක්කම් වලින් 562. ඊළඟ පිටුවට යමු. හොඳයි. මේ සංඛ්‍යාව. උත්සාහ කරන්න.
හරි. බලන්න මේ විදිහට හිතුවේ. පළවෙනි පාලම මිලියන් එතන තියෙනවා 4. ඊළඟ පාලම 1000 එතන තියෙනවා 405. 405 කියන්නේ 405. ඊට පස්සේ තියෙනවා 70. 70 කියන එක ඉලක්කම් 3ෙන් ලිව්වොත් 070. hundreds නැහැ. ඒකට 0 එකක් දානවා. 70 කියලා කියන්නේ 70. හරි. මේක ගන්න. හොඳයි. බලන්න. මෙහෙමද කරේ. මිලියන් තියෙනවා පළවෙනි පාලම එතන 9 තියෙනවා. 1000 තියෙනවා දෙවෙනි පාලම එතන 600 තියෙනවා. ඒ කියන්නේ 600. ඊට පස්සේ අවසාන ඉලක්කම් තුනේ තියෙන්නේ 8. ඒ කියන්නේ 008. දැන් මේක ගමු. බලන්න මෙහෙමද ගත්තේ කියලා. පළවෙනි පාලම මිලියන් එතන තියෙනවා 90. දෙවෙනි පාලම 1000 එතන තියෙනවා 9. 9 කියන එක ඉලක්කම් 3කින් දුන්නොත් ඒක 009 වෙනවා. ඊට පස්සේ අවසාන ඉලක්කම් තුනේ තියෙන 11. 11 කියන එක ඉලක්කම් 3කින් දුන්නොත් ඒක 011 වෙනවා. hundreds තියනවාද tens තියනවාද කියලා හැමතිස්සෙම එක ඒ විදිහට බලනකොට වඩා මට හිතෙන්නේ මේ විදිය ලේසි කියලා. ඊළඟ පිටුවට යන්න. හරි. දැන් මේක කරන්න. හරි. බලන්න. මිලියන් වල තියෙනවා 23, කියන්නේ 23. 1000 වල තියෙනවා 450. ඒ කියන්නේ 450. ඊට පස්සේ අවසාන ඉලක්කම් තුනේ තියෙනවා 600. ඒ කියන්නේ 600. හරිම ලේසි. දැන් අපි මේක කරන විදිහ ටිකක් වෙනස් කරමු. මම මුලින්ම දොළ පුතාලට තප්පර 10ක් දෙන්න. ඒ තප්පර 10 ඇතුළතදී දොළ පුතාලා මේ වචනේ තියෙන ඉලක්කම් මනසින් කියන්න ඕන. ශබ්ද නගා කිව්වත් කමක් නැහැ. නමුත් තප්පර 10කට වැඩිය ගන්න එපා. ඊට පස්සේ මම තවත් තප්පර 10ක් දෙන්නම්. ඒ තප්පර 10 ඇතුළතදී ඒ ඉලක්කම් දොළ පුතාලගේ මුද්‍රිත නිබන්ධනයට ලියන්න ඕන. අපි එහෙම ඊටු ටික කරමු. දැන් මේ සංඛ්‍යාවේ ඉලක්කම් ලියන්නේ නැතුව කියවගෙන යන්න. ඒක හයියෙන් කියවන්න. හොඳයි. මම තව තප්පර 10ක් දෙන්නම්. ඒ ඉලක්කම් ලියන්න. හරි. බලන්න මෙහෙමද එකද ගත්තේ කියලා. මම මනසින් කරොත් බලන්න මම මනසින් තමයි මේක කරන්නේ. නමුත් මගේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ක්‍රියාපිළිවෙල මම කියනවා. මිලියන් වලට වෙනකන් ගත්තා. එතන 70 තියෙනවා. එතකොට 70. 1000 වලට ගියා. එතනක් තියෙන්නේ 70. නමුත් ඒ 70 කියන එක මම දෙන්න ඕන ඉලක්කම් තුනකින්. ඒ කියන්නේ 070. ඊට පස්සේ අවසාන ඉලක්කම් තුනේ තියෙන්නේ 80. 80 ඉලක්කම් තුනකින් දුන්නාම 080. ආපහුම කිව්වත් බලන්න මිලියන් වල තියෙනවා 70. 1000 වල තියෙනවා 70. නමුත් ඒ 70 මම දෙන්න ඕන ඉලක්කම් තුනකින්. අවසාන ඉලක්කම් තුනේ තියෙන්නේ 80. 80 ඉලක්කම් තුනකින් 080. එච්චරයි. දැන් මේ සංඛ්‍යාව මුලින් මේකේ ඉලක්කම් කියවන්න, ලියන්න නෙවෙයි කියවන්න. දැන් ඒ ඉලක්කම් ලියන්න. හොඳයි. මම දැන් මේ ඉලක්කම් කියවනවා. බලන්න. 3 4 5 6 2 5 0 0 0.
මනසින් මම මොකද්ද කරේ? මනසින් මම කරේ මෙන්න මේ ටික. මුලින්ම පළවෙනි පාලම අල්ලගත්තා. එතන තියෙනවා 345. ඒ කියන්නේ 345. ඊට පස්සේ ඊළඟ පාලමට ගියා. එතන තියෙනවා 625. ඒ කියන්නේ 625. නමුත් අන්තිම ඉලක්කම් තුනේ මුකුත්ම නැහැ. මුකුත්ම නැත්තම් 03ක් එන්න ඕන. එච්චරයි. අපි යමු ඊළඟ එකට. දැන් මේකේ ඉලක්කම් කියන්න. දැන් එක ලියන්න. ඔව්. එතකොට මෙන්න මෙහෙමයි එක වෙන්න ඕන. 340 403 034. කොහොමද මම එහෙම කියන්නේ? මම මුලින්ම බලන්නේ පළවෙනි පාලම. එතන මිලියන්. 340 කියන්නේ 340. ඊට පස්සේ බලන්නේ මම ඊළඟ පාලම 1000. 403 කියන්නේ 403. ඊට පස්සේ අන්තිම ඉලක්කම් තුනේ තියෙන ඕන 34. 34 ඉලක්කම් තුනකින් 034. එච්චරයි. මේක බිලියන් වලින් තියෙන්නේ ප්‍රශ්නයක් නැහැ. ඉලක්කම් ටිකක් කියන්න. දැන් ලියන්න බලන්න. හරි. මම දැන් ඉලක්කම් ටික කියනවා. බලන්න. 6 600 060 006. කොහොමද මම එහෙම කියන්නේ? පළවෙනි පාලම ගත්තා එතන තියෙනවා 6. ඊළඟ පාලම ගත්තා එතන තියෙනවා 600. ඒ කියන්නේ 600. ඊළඟ පාලම ගත්තා එතන තියෙනවා 60. 60 ඉලක්කම් තුනකින් දුන්නොත් 060. අන්තිම ඉලක්කම් තුනේ තියෙන්නේ 6 විතරයි. 6 කියනක ඉලක්කම් තුනෙන් දුන්නොත් 006. එච්චරයි. දැන් ගන්න මේක. අපේ අවසාන සංඛ්‍යාව මුලින් කියන්න. හයියෙන් කියන්න. හරි. දැන් එක ලියන්න. හරි. මම දැන් කියනවා. බලන්න. 200 000 025 052. මෙහෙමනේ ඔක කරන්නේ. පළවෙනි පාලම ගත්තා. 1 බිලියන්. එතන තියෙනවා 200. ඒ කියන්නේ 200. ඊට පස්සේ බැලුවා මම දන්නවා මගේ ඊළඟ පාලම මිලියන්. ඒ පාලම් වල පිළිවෙල තියෙන්න ඕන. එහෙම නැතු බෑ. මිලියන් වල මුකුත් නැහැ කියලා පෙන්නන්න මම බිංදු 3ක් දැම්මා. ඊට පස්සේ තියෙනවා 1000. 1000 වල තියෙන 25. ඒ කියන්නේ 025. 25 කියන එක ඉලක්කම් තුනකින් දුන්නොත් 025. ඊට පස්සේ තියෙනවා 52. ඒක ඉලක්කම් තුනකින් දුන්නොත් 052. එච්චරයි. මම හිතනවා වචන වලින් දීලා තියෙන සංඛ්‍යාවක් ඉලක්කම් වලින් ලිවීම ගැන දුවල පුතාලට හොඳ නිපුණත්වයක් තියෙනවා කියලා. අපේ ඊළඟ දේ තමයි මේ පාඩමට අදාළව දීලා තියෙන අසයින්මන්ට් එක. එහෙම නැත්නම් පැවරුම සම්පූර්ණ කරන එක. පැවරුම් වලට වීඩියෝස් නැහැ. නමුත් ඒ පැවරුමේ තියෙන ක්‍රියාකාරකම් වල උත්තර වෙනම ෆයිල් එක දීලා තියෙනවා. ඒකෙන්
දුවල පුතාලගේ උත්තර චෙක් කරගන්න පුළුවන්. ඊට අමතරව මේ පාඩමට පස්සේ වැදගත් දෙයක් කරන්න තියෙනවා. ඒක තමයි මේ කොටසට අදාළ වන ඇගීම එහෙම නැත්නම් ඇසෙස්මන්ට් එක වෙන්නේ කොහොමද කියලා ඒකට උපදෙස් වීඩියෝ එකක් දීලා තියෙනවා. ඒ වීඩියෝ එක නරඹන්න ඕන. දුවල පුතාලගේ උසස් පෙළ විභාගයේදී ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණින් ආරම්භ කරන ලද ගමනක පළවෙනි කොටසේ අවසානය තමයි මේ නිබන්ධනය. ඉතින් ඒ ගමනට මේ වගේ කොටස් විශාල සංඛ්‍යාවක් නම් තියෙනවා. අපි මේ ගමන ආරම්භ කරේ මූලික දැනුමක් පිළිබඳව කිසිම උපකල්පනයක් නැතිව. ඒ විදිහට පටන් අරගෙන අපි කිසියම් ස්ථාවරයක් දක්වා පැමිණියා. මොකක්ද ඒ ස්ථාවරය? අපි දැනුම ලබා ගත්තා දුවල පුතාලගේ විභාගයට හරි එහෙම නැත්නම් දුවල පුතාලගේ ප්‍රායෝගික ජීවිතයට හරි අවශ්‍ය වෙන විශාලම සංඛ්‍යාවකට අදාළ වන වචන හැදෙන්නේ කොහොමද? ඒ වචන පාවිච්චි කරලා මේකට නම් කරන්නේ, ලියන්නේ සහ ඒක හරියට කියවන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඊට අමතරව කිසියම් සංඛ්‍යාවක ඉලක්කමකින් පිළිඹු වන අගය අපි සලකා බැලුවා. සංඛ්‍යා කීපයක් ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට සකස් කරන්නේ කොහොමද කියන එක අපි සලකා බැලුවා. ඊටත් අමතරව කිසියම් සංඛ්‍යාවක් වචන වලින් දීලා තියෙනවා නම් ඒක ඉලක්කම් වලින් බොහොම ලේසියෙන් කියන්නේ කොහොමද කියන එකත් අපි සලකලා බැලුවා. අපි මේ සියලු දේ කරේ නිබන්ධන 7කින් පැය 3කටත් වඩා අඩු කාලයකින්. අපි ඉදිරියටත් මේ ගණිතය කියන විෂය ගැන වෙනස් විදිහට දකින්න උත්සාහ කරමු. මොකද්ද මේ වෙනස් විදිහ කියලා කියන්නේ? ගණිතයේ තියෙන මූලික හරය අපි හරියට අල්ලගමු. අන්න ඒ මූලික හරය හරියට ගන්න මේ විෂය ලේසි විෂයක් බවට පත් වෙනවා. මේක අමාරු විෂයක් නෙවෙයි කොහොමදවත්.